ශාස්ත්‍රාලී පොසොන් මංගල්‍යය. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුකටයුතු මහා සංඝරත්නයන් අවසරයි. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලී විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිවරු, සහකාර විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලයේ ගුරු බෞතුනි, ශාස්ත්‍රාලීය පුතුණුවනි, පින්වත්නි. අද උතුම් පොසොන් පුරපසළොස්වක පොහොය දවස ලක්වාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වූ පොහොය දවසක් හැටියට මේ පුරපසළොස්වක පොහොය සඳහන් කරන්නට පුළුවන්. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 236ක් ගත වුණාට පස්සේ පවත්වනු ලැබූ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට රටවල් 9කට ධර්ම ප්‍රචාරයේ කටයුතු සිද්ධ කළ බව අපි දන්නවා. ඒ ප්‍රතිඵලයක් හැටියට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස බුදුදහම රැගෙන එන ලද්දේ අද වගේ උතුම් පුරපසළොස්වක පොහොය දවසක. මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම රැගෙන ඒමත් සමග අපේ රට තුල බුදුදහම ප්‍රචාරය වුණාට පස්සේ අපේ රට තුල බෞද්ධ ප්‍රබෝධයක් ඇති වුණු බව අපි සෑම දිනම දන්නා වූ කාරණයක්. ඒ වගේම මේ පුරපසළොස්වක පොහොය දවසේ සිදු වූ තවත් වැදගත් සිදුවීම් හැටියට දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු 40000කට පමණ එදා චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරන්නට දුනි අද වගේ තුන් පුරපසළොස්වක පොහොය දවසක. ඒ වගේම බණ්ඩු උපාසකතුමා පැවිදි භාවයේ හා උපසම්පදාව ලබන ලද්දේ අද වගේ තුන් පුරපසළොස්වක පොහොය දවසක. එම නිසා මේ පුරපසළොස්වක පොහොය දවස ලක්වාසී බෞද්ධ ජනතාවට සුවිශේෂ වූ පොහොය දවසක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඉතින් මෙම පුරපසළොස්වක පොහොය නිමිති කරගෙන කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ මගින් සිදු කරන මේ සත් ක්‍රියාවේදී විශේෂයෙන්ම බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක ස්වාමීන් වහන්සේ හැටියට මේ කටයුත්ත සිද්ධ කිරීමේදී විදුහල්පතිතුමා, ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමිය, තුමන්ලා, සහකාර විදුහල්පතිවරු, ඒ වගේම දරුවන් ඇතුළු සියලු දෙනාටම බෞද්ධ සංගමයේ වෙනුවෙන් මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් මේ වගේ උතුම් ක්‍රියාවන් ඉදිරියට කරගෙන යාමට ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ මේ අවස්ථාවේදී සිදු කරමින් මේ අනුශාසනාව නිමා කරනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආනන්ද ශාස්ත්‍රාලී පොසොන් මංගල්‍යය. 2021 අවුරුද්දේ පොසොන් පොය නිමිත්තෙන් කොයිත් අසංගතයේ පැවතියත් ආනන්ද ශාස්ත්‍රාලයේ කළමනාකාර මණ්ඩලය, ආචාර්ය මණ්ඩලය, අනධ්‍ය කාර්ය මණ්ඩලය සහ දූ දරුවන් එකතු වී පොසොන් බැතිගී සංදර්ශනයක් සූදානම් කර තිබෙනවා. මාර්ගස්ථ ක්‍රමයේ යටතේ සියලුම දෙනාට මෙය නැරඹීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ අනුව දරුවන්ට පොසොන් උදාව පිළිබඳ හැඟීමක් උදා කර ගැනීමට මෙය හැකි වෙනවා කියා මා විශ්වාස කරනවා. එකම ආනන්ද ශාස්ත්‍රාලයට ප්‍රෞಢ ඉතිහාසයක් තිබෙන නිසා මාර්ගස්ථ ක්‍රමයෙන් හෝ පොසොන් බැතිගී සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය අප කැප වී තිබෙන බව
මේ නැරඹීම තුළින් පැහැදිලි කරගත හැකි වෙනවා. විද්‍යාලයේ පුතාලා ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමටත් මෙය අවස්ථාවක් කරගෙන තිබෙනවා. වෙනදා සජීවීව ඉදිරිපත් කරන සංදර්ශන, සජීවීව ඉදිරිපත් කරන පොසොන් අංග අද මාර්ගස්ථ ක්‍රමයෙන් ඔබ හැමතෙම දැක බලා ගැනීමට හැකි වෙනවා. ආදරණීය පුතේ, ඔබ මේ බලා ඔබට නැවුම් අත්දැකීම් ලබා ගන්නවා මෙන්ම පොසොන් වැතිගී තුලින් ඔබේ බෞද්ධාලම්බන ප්‍රීතිය වැඩි කර ගන්නවා ඇතැයි විශ්වාස කරනවා. ඒකම මේ තුලින් ඔබටත් හැකියාවන් දියුණු කර ගැනීමට, ඉදිරිපත් වීමට, මින් පසු හෝ අවස්ථාවක් උදා කර ගැනීමට කටයුතු කළම ඔබේ යුතුයකමක් බවට පත් වෙනවා. එකම මේ 2021 වර්ෂයේ වෙසක් උත්සවය පවා මාර්ගස්ථ ක්‍රමයට ඔබ ඒ අත්දැකීම් ලබා ගන්නට ඇති. පොසොන් උත්සවයේද ඒ ආකාරයෙන්ම ලබාගෙන ආනන්ද ශාස්ත්‍රාලයේ ඒ ප්‍රෞಢ ඉතිහාසය රැක ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. ඒකම ආදරණීය පුතාලා අනාගතයෙන් මෙවන් වැඩසටහන් සංවිධානය කිරීමටත් මෙවන් කටයුතු ඉදිරියට ගෙන යාමටත් ඔබ ශක්තියක් ගැනීම අවශ්‍ය වෙනවා. අපේ විද්‍යාලයේ උතුම් මෙන්ම ස්වාමින් වහන්සේලා මේ කටයුත්ත සඳහා මැදිහත් වී තිබෙන බව පැහැදිලි වෙනවා. මා අද දවසේ වැඩ බාරගෙන ඒ පිළිබඳව සොයා බලන විට ඒ උනන්දුව කොතරම්ද කියා පැහැදිලි වෙනවා. එනිසා පොසොන් උත්සවය වෙනුවෙන් මෙවන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන මම උද්දාමයට හා සතුටටපත් වෙනවා. සාදුනාතනද දසත ඇසෙද්දී කෙසේනම් නොගයා ඉන්නද බුදුකුණ අනද සතර බොදු බැතගී සරණිය රසවත් කරන්නට මේ සැරසෙන්නේ. Lam me mala,
ශාස්ත්‍රාලී පොසොන් මංගල්‍ය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුකටයුතු මහා සංඝරත්නයන් අවසරයි. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ගරු විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා, සහකාර විදුහල්පතිතුමන්ලා, ප්‍රධාන ආචාර්ය මණ්ඩලයේ ගුරුමෑණිවරුනි, පියවරුනි, ශාස්ත්‍රාලීය පින්වත් පුතණුවනි, දෙමව්පියන් ප්‍රධාන ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් ශ්‍රී ලංකා ධරණි තලය අති පවිත්‍රත්වයට පත්වුණු උතුම් පොසොන්පුර පසළොස්වක් පොහෝ දවස අද. මේ උතුම් පොසොන්පුර පසළොස්වක් පොහෝ දවසේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අපේ පාසලේ පාසල් ප්‍රජාව ඒකරාශී වෙලා මේ පොසොන් ආගමික වැඩසටහන සංවිධානය කළා. ඒ නිසා මේ ආගමික වැඩසටහන සංවිධානය කළ අපේ පාසලේ සියලුම දෙනාට කෘතඥතාව, ඒ වගේම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට මේක අවස්ථාවක් කරගන්න. ඒ වගේම මේ අවස්ථාව සලසා ගනිමින් ඊළඟට මම අද දවසේදී අපේ පුතාලා සියලු දෙනාගේම අවධානය ලෞතර බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් දේශනා කළ ධර්ම කාරණයකට යොමු කරන්නට කැමතියි. පින්වත් පුතේ, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක දවසක පුංචි පුතෙක්, අවුරුදු 7ක් පමණ වයස ඇති පුංචි පුතෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසුවා. ජීවිතය සාර්ථක කරගන්න බලපාන කරුණු මොනවද කියලා. ඒ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ උපදෙස් ලබා දෙමින් දේශනා කළා. ආරෝග්‍ය විච්චේ පරමංච ලාභං සීලංච උද්ධානු මතං සුතංච. එහි සඳහන් කළේ ජීවිතය සාර්ථක කරගන්න හේතු වන පළවෙනි කාරණය නිරෝගී බව. ආරෝග්‍ය විච්චේ පරමංච ලාභං කියලා කිව්වේ නිරෝගීකම පරම ලාභයයි කියලා. අපේ පුතාලා සියලු දෙනාම අහලා තියෙනවා ආරෝග්‍ය පරමාලාභා කියලා. නිරෝගීකම පරම ලාභයයි කියලා. ඒ නිසා පුතේ අද අපිට කතා කරන්න තියෙනවා, විශේෂයෙන් මේ කාලේ ගත්තාම මේ වසංගත රෝගී තත්ත්වයක් හමුවේ අපි සියලු දෙනාම දුකට, වේදනාවට, කනගාටුවට පත් වී සිටින කාලයක්. මේ කාලය තුල සෞඛ්‍ය අංශ අපට දැනුම් දෙනවා සෞඛ්‍ය පුරුදු ටිකක් අනුගමනය කරන්න කියලා. විශේෂයෙන්ම නිවැරදිව මුහුණු ආවරණයක් පාවිච්චි කරන එක, ඒ වගේම දෑත් හොඳට සෝදලා පිරිසිදු කර ගැනීම, ඒ වගේම මීටරයක පරතරය තබාගෙන අපේ කටයුතු පවත්වාගෙන යාම ආදී හොඳ සෞඛ්‍ය පුරුදු අපිට පැහැදිලි කරනවා. ඒ නිසා අපි සියලු දෙනාම පුතේ මේ හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරලා නිරෝගී ශරීරයක් ඇති කරගන්න, අපේ සිරුර නිරෝගී සම්පන්න කරගන්න කටයුතු කරන්න ඕන. ඒ වගේම තමයි අපි මානසිකව නිරෝගී වෙන්නත් ඕන. මානසික වශයෙන් නිරෝගී වෙන්න නම් පුතේ අපි තුල ආදරය, කරුණාව, මෛත්‍රිය, ඉවසීම වැනි උදාර ගුණාංග අපේ එදිනෙදා සිත තුළ ක්‍රියාත්මක කරන්න. එතකොට කායික වශයෙන් නිරෝගී වන අපි මානසික වශයෙන් නිරෝගී කරගෙන අපේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවස්ථාවක් සැලසෙනවා. ඊළඟට මේදී දේශනා කරනවා සීලංච කියලා අපි සීලාචාර, සදාචාර සම්පන්න පුරවැසියෝ බවට පත් වෙන්න ඕන. ඇතැම් වෙලාවට අද පුතාලා සියලු දෙනාම නිවෙස් වලට වෙලා කටයුතු කරනකොට මේ සීලාචාර බවින් එහෙම නැත්නම් ආචාරාත්මක ගුණධර්ම වලින් ඈත් වෙනා වෙන්න පුළුවන්. එහෙම කරන්න එපා.
අම්මගේ තාත්තගේ අවවාද අනුශාසනා අහගෙන ඔබ සීලාචාර සම්පන්න හොඳ දරුවෙක් හොඳ පුතෙක් වෙන්න ඕනේ. ඒක තමයි අපේ අනුශාසනාව. ඒකෙන් ඔබේ ජීවිතය සාර්ථක වෙනවා. ඊළඟට තවත් කාරණයක් දේශනා කළා. උද්ධාණු මතං කියන. ඒ කිව්වේ වැඩිහිටියන්ට ගරු කරන්න කියන. කවුද වැඩිහිටියෝ? ඔබ දන්නවා ඔබේ ගෙදර සිටින ආච්චි, සීයා, අම්මා, තාත්තා, අක්කා, අයියා මේ අය තමයි අපේ වැඩිහිටියෝ. මේ අයගේ අවවාද අනුශාසනා අසමින් අපි ඒ අයට ගරු කරන්න ඕන. මම මතක් කළා වගේ මේ දවස්වල ඔබ සියලු දෙනාම ගෙදරට වෙලාම ඉන්න නිසා ඇතැම් වෙලාවට ආච්චිට සීයාට ගරු නොකරනවා වෙන්න පුළුවන්. ඒ වගේ වැඩිහිටියන්ට නිගරු කරමින් කටයුතු කරනවා වෙන්න පුළුවන්. කරන්න එපා. අපේ ජීවිත ලස්සන වෙලා තියෙන්නේ, අපේ ජීවිත අලංකාර වෙලා තියෙන්නේ මේ වැඩිහිටියෝ නිසා. ඒ නිසා වැඩිහිටියන්ට ගරු කිරීම අපේ ජීවිතයේ සාර්ථකත්වයට හේතු වන තවත් කාරණයක්. ඒ වගේම තව එක කාරණයක් මම දේශනා කරන්න කැමතියි. ඒ තමයි සුතංච කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපේ ජීවිතය සාර්ථක කරගන්න හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න ඕන කියලා. මේ කාලේ ගත්තාම මේ වසංගත තත්ත්වයේ හැමුවේ අපි කිසි කෙනෙකුට පාසලට යන්න බෑ. පාසලට ගිහිල්ලා පාසල තුළින් හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්කම හැකියාවක් නැහැ. ඒ නිසා ඔබ සියලු දෙනාම විද්‍යුත් උපකරණ පරිහරණය කරමින් අන්තර්ජාලය ඔස්සේ තමයි ඔබේ ඉගෙනීම් කටයුතු අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ. ඒ නිසා ඒක නිවැරදිව කරන්න ඕන. ඇතැම් වෙලාවට සමහර පුතාලා මේ විද්‍යුත් උපකරණ අවභාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ ජීවිත අසාර්ථක කරගන්න, අයහපතට යොමු කරගන්න කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට එහෙම කරන්න එපා. මේක ඔබට කලාතුරකින් ලැබුණු අවස්ථාවක්. එක පැත්තකින් මේ පිළිබඳව අධ්‍යයනය කරන්නත් ඒ වගේම අධ්‍යාපනය හොඳින් ලබා ගන්නත් ඔබට සැලසුණු එක හොඳ අවස්ථාවක්. ඒ නිසා විද්‍යුත් උපකරණ පරිහරණය කරමින් අන්තර්ජාලය ඔස්සේ ඔබේ ගුරුවරුන් ඔබට දෙන අවවාද අනුශාසනාවලට අනුව ඔබේ අධ්‍යාපන කාර්යය සිදු කරගන්න ඕනේ. එහෙම අධ්‍යාපන කාර්යය සිදු කරගත්තාම ඔබේ ජීවිතය ලස්සන වෙලා අලංකාර වෙලා යහපත් පුරවැසියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අද මේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොව දවසේ මා ඔබට ලබා දෙන අවවාදය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුගත වෙලා නිරෝගී සම්පන්නව කටයුතු කරමින් ඒ වගේම සීලාචාර ජීවිතයක් ගත කරමින් වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනාවලට අනුව කටයුතු කරමින් හොඳ අධ්‍යාපනයක් ලබාගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කියන කාරණේ සමේ කාරණා තුලින් පුතාලගේ ජීවිත සුඛී සුවපත් භාවයටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. වලාපෙලින් පොසොන් සඳ මිදෙන අනද සතර සල් පෝසත් මග යන පුංචි පැටවු ගයන්නේ මේ පොසොන් උදාන ගීතයයි. Hãy subscribe cho kênh Ghiền Mì Gõ để không bỏ lỡ
මිස්සක පව්වේ ගැලූ දහම් ගඟ සිරිලත් බොදුහද සිසිලගෙන අනද සතරසල් විදුමව් තුරුලේ දහම් අමාගඟ මෙසේ ගලයි.
බෝධිරාජ පාදපත්ම වන්දනා කරන් දෑගසව් රහත් බොදුන් මා සිතින් මුදා වන්දාවි සඳරුවන් ගඳින් මලින් වැතින් සදා ආනන්ද ශාස්ත්‍රාලී පොසොන් මංගල්‍යය पिनबर विद्यालय धर्माचार्य स्वामी वහන්සේලා आचार्य मंडली गुरु मैनवरुण पियवर सासारीय පුතුණුවන මෙම වසරේ රටේ ලෝකයේ පවතින තත්ත්වයක් එක්ක
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ සිහිපත් කරන පොසොන් පොහොය අපට සමරන්නට සිදු වුණේ නිවෙස්වලට වෙලා. මේ රටේ ලෝකයේ තත්තින තත්ත්වයේ සල්කා බලලා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ප්‍රධාන ගල්කවි ස්වාමීන් වහන්සේලා ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් පියවරු ශාස්ත්‍රාලීය අපේ පුතාලා එකතු කරගෙන මේ උතුම් වැඩසටහන මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න තිබුණේ පවතින තත්ත්වයේ සල්කා බලලා. එහෙමනම් පුතේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදරණේ තලයට වැඩම කරලා ඒ මිසදුතු මිනිසුන්ගේ මිතුතු අදහස් දුරු කරලා ලෝකයේ තියෙන යථාර්ථය මනමින් අවබෝධ කර දෙන්නට ධර්ම දේශනා කළා. ඒ සම්මුදු බණින් ඔබ අප හැමදෙනාගේම හදවත් පහන් වේවා. මේ අවිදු අඳුර දුරු වේවා. ධර්ම ආලෝකයෙන් හැමදෙනාගේම ජීවිත ආලෝකමත් වේවා. පොයට පෑයූ පිරිපුන් කිරි පොසොන් සඳ සෑයට කොතට බෝමලුවට කිරමවිද
ගොඩනැගේවා. ශාස්ත්‍රාලීය විදුහල්පතිතුමන් ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් පියවරු පූජනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි මේ උතුම් වූ වැඩසටහන දියත් කරන්නට යෙදුනේ. එමනම් විදුහල්පතිතුමන් ප්‍රධාන ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට එවැගේම ශාස්ත්‍රාලීය පුතුමන් ඇතුළු මේ උතුම් වූ කාර්යයට සහයෝගය දැක්වූ හැමදෙනාටම විද්‍යාලීය ධර්මාචාර්යයන් වහන්සේලා හැටියට පූජනීය මහා සංඝරත්නය අපි ආශිර්වාද කරනවා. විද්‍යාලීය ප්‍රජාවට රටවැසි ලෝකසී හැමදෙනාටම රෝග බිය දුරු වේවා, නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. දුකින් පෙළෙන සාත දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සාත බියෙන් මිදෙත්වා, සොවින් තැවෙන සාත සොම්නස් වෙත්වා, සෑම දෙනා ලොව නිවන් දකිත්වා, සෑම දෙනා ලොව නිවන් දකිත්වා, සෑම දෙනා ලොව නිවන් දකිත්වා. ගනිමු. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් අති පවිත්‍රත්වයට පත් පුණ්‍ය භූමියකි මගේ මව්බිම. ඈත සුදු කිරිපැහැයෙන් යුතුව ගුවන් ගැඹ සිසාරා සුදිරමින් සැඳැසිත් ජනිත කරන රුවන්වැලි මහා සෑය, ජේතවනය, අභයගිරිය ස්තූපයන් විරාජමානව වැඩ සිටි. තිසා වැවේ වැව් පියුරේ සිසිලස විදගනිමින් ඈතින් ඈතට දිවෙන වැලි ඉවුරු පෙළින් සැදී තැනිතලාවෙන් යුතු අනුරාධපුර නම් සොදුරු ඉසව්ව දිස්වේ. මේ උතුම් පොහෝ දින සාදුකාර දෙමින් දෙනෙත් පුරා මේ අසිරිය විදගනිමු. පුරා
අප ශ්‍රී ලාංකීය දරිණතලය සෝභමාන වූයේ උතුම් තිලොවග බුදු හිමියන්ගේ බුද්ධානුභාවයෙනි. තණ්හාව, උපාදානය, පරිදේවය වැනි ක්ලේශයන් අඥාන අදුරක් ලෙසින් පහ කළ හැකි වන්නේ ප්‍රඥා ප්‍රදීපය දැල්වීමෙන් පමණි. ලක්දරන ජයකේතුනන්වා ශීලපායාස ධාරාවෙන් එකළු වූවක් මෙන් ලැබල විය හැක්කේ බුද්ධානුභාවයෙන් සිත්නෙත් පහන් කොටගෙන මුදිතා ජලාශයෙහි මෙත්මල් පුබුදුවා ලීමෙනි. ලෝතුරු බුදු හිමියන්ගේ රශ්මිමාලාවෙන් ඒකාලෝක වූ හෙළදෙරණ ජනජයතු ජයමංගලානි. දානුභාවයෙන් සිත්නෙත් පහන් වී මෙත්මල් පිපිලා මුදිතා ජලාසේ නම්වා ප්‍රවාල උතුරා රශ්මිමාලා එළදෙරණ ජනජයතු ජයමංගලානි. එළදෙරණ ජනජයතු ජයමංගලානි. රාව ප්‍රතිරාව නංවා බන්දා ප්‍රශංසා ජයතේ කුලේලි දසමින් ජලාහිර පායාස ධාරා එළදෙන ජනජය ජය මංගලානි. එළදෙන ජනජය ජය මංගලානි. දානුභාවයෙන් සිත්නෙත් පහන් Rashmi
ශාස්ත්‍රාලි පොසොන් මංගල්‍ය. තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. ආනන්ද ශාස්ත්‍රාලි හිඳුල්පතුමන් ආචාර්ය මණ්ඩලය සෞන්දර්යාංශය බෞද්ධ සංගමය සමස්ත ප්‍රජාවත් සමග එක්ව 2021 පොසොන් උදානය සමගින් සිදු කරන සමරුම් උත්සවය අද දවසේ සෞඛ්‍ය නීති රීතීන්ට අනුකූලව මේ ආකාරයෙන් පැවැත්වෙන්නේ. ඒ වෙනුවෙන් පොසොන් උදානය පිළිබඳව ඔබ තුළ සිසු දරුවන් තුළ යම් සටහනක් තබන්නටයි මේ ඉතාමත්ම සුළු වේලාව ප්‍රයෝජනයට ගන්න. වසර 2500කට එහා ඈත ඉතිහාසයකට උරුමකම් කියන ලාංකීය සංස්කෘතිය හාත්පසින්ම දියුණු සංවර්ධනීය ශිෂ්ටාචාරවත් සංස්කෘතියක් බවට පරිවර්තනය වෙන්නේ මහින්දාගමනය සමගින්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන විට රටේ රජුව වෙච්ච දේවානම්පියතිස්ස රජුව රටවැසියාත් සමගින් මුව දඩයමේ යමින් පුදු විනෝදය වෙනුවෙන් සතා සූපාවා හිංසාවට පීඩාවට ලක් කරමින් කටයුතු කරපු ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්. මේ තත්ත්වය විශාල පරිවර්තනයකට ලක් කරන්න මිහිඳු මහරහතන් වහන්සේ රටේ රජුරෝ සමග කතා කරලා විධිමත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒ වැඩපිළිවෙල තුළින් අපිට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරවත් සමාජයක් බිහි කරගන්නට පුළුවන්කම ලැබුණා. එහි පදනම මිහිඳු මහරහතන් වහන්සේ පූජනීය වස්තුවක් සුද්ධ වූ වස්තුවක් වෙච්ච ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ සමගින් 18 කුලයක විවිධ ශිල්ප ශ්‍රේණීන් වෙනට අයත් පිරිස් ලංකාවට කැඳවලා ශ්‍රී මහා බෝධීන්ගේ ආරක්ෂාව ප්‍රෞಢත්වයේ රැකින ආකාරයෙන් ලාංකීය සමාජයේ ප්‍රෞಢත්වයේ ආරක්ෂාව සැලසෙන ආකාරයෙන් කටයුතු කරපු ආකාරය ප්‍රශංසනීයයි. ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේ බිහි කරගත්තා ගමයි පන්සලයි වැවයි දාගබයි නිල්පොයමයි කංසුරයි කියන සංකල්පය. ඒ අනුව මහා විහාරයෙන් ආරම්භ කරපු විහෙර විහාර ආරාම ඉදිකිරීම ගමක් නගරයක් පාසා සිදු කරා. ඒ සෑම ආරාමයක්ම අධ්‍යාපනික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරා. මහා විහාරයේ අභයගිරිය ජේතවනීය වැනි විශාල පුළුල් අධ්‍යාපනික මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරන්නට සමත් වුණේ මේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩපිළිවෙලත් එක්ක. සෑම ගමකම පිහිටි විහාරස්ථානයක්ම ඒ ගමේ අධ්‍යාපනික මධ්‍යස්ථානය බවට පත් වුණා. අධ්‍යාපනයෙන් පෝෂණය කරා. ඒ අනුව බෞද්ධ සාහිත්‍යයක් ගොඩ නැගුණා. අනුරාධපුර යුගයේ සිහලට්ට කතාවේ ඉඳලා විවිධ පොත්පත් රචනා කරන්න පටන් ගත්තා. සියවස් ලකර, කෞසිලමින කාව්‍යසේකරය, අමාවතුර බුස්සරණ, දහම් සරණ, සංඝ සරණ, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාකරය ආදී වූ මේ විවිධ පොත්පත් රචනා කරමින් ඒ වගේම මයුර සංදේශය, තිසර සංදේශය, පරිවි සංදේශය, ගිරා සංදේශය, සරලීනි සංදේශය ආදී විවිධ සංදේශ කාව්‍යයන් රචනා වුණා. බොහෝ දිනාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න බුදුගුණාලංකාරය, ලෝවට සංග්‍රහ කාව්‍ය සීකරය වගේ කෘති රචනා වුණා. මේ හැම එකක්ම බෞද්ධ අධ්‍යාපනය තුලින් බිහි වෙච්ච ගොඩනැගුණු ආරම්භ වුණු පොත්පත් රචනා කරපු පොත්පත්. මේ විදියට අධ්‍යාපනික වශයෙන් විශාල දියුණුවක් අත්පත් කරගත්තා. ඊට සාපේක්ෂව
මහා මුහුද පරයන මහා වැව් නිර්මාණය වුණා. පොළොන්නරුවේ අනුරාධපුරයේ සෑම තැනකම දහස් ගණනින් දක්නට ලැබෙන මහා වැව් බිහිවුණි. මේ වාරි තාක්ෂණය බිහිවුණි බෞද්ධ අධ්‍යාපනය ඔස්සේ. ඒ අනුව මහා පරාක්‍රම සමුද්‍රයේ තිසා වැව, මින්නේරි වැව ආදී විවිධ වැව් දහස් ගණනින් කුඩා වැව් මහා වැව් දහස් ගණනින් බිහි වෙන්න පටන් ගත්තා. මහා අහස් කුස පරයන චෛත්‍ය බිහි වෙන්න පටන් ගත්තා. රුවන්වැලි මහා සෑය, අබේගිරිය, ජේතවනය වගේ විශාල චෛත්‍ය දියුණා. මේ විදිහට හැම පැත්තකින් මහත්පසින්ම විශාල දියුණුවක් අත්පත් කරගෙන ඉන්න කාල සමයක අපේ අවාසනාවකට නොබෝ කාලයකින් විවිධ ආක්‍රමණයන්ට අපිට නතු වෙන්නට සිද්ධ වෙනවා. මුලින්ම සොලිය ආක්‍රමණ, මාග ආක්‍රමණයන්ට ලක් වෙනවා. ඔවුන් ලංකාව ආක්‍රමණය කරලා අපේ වටිනාකම් කීතු කරලා දානවා. විහෙර විහාර ගිනිබත් කරනවා, පුස්තකාල ගිනිබත් කරනවා, විශාල හානියක් සිදු කරනවා. අපිට අවසන ඉතුරු වෙන්නේ අපේ ආධ්‍යාත්මයේ තිබුණු වටිනාකම් ටික විතරයි. අවසනාවකට ඒ ආධ්‍යාත්මික වටිනාකම් ටික කීතු කරලා දාන්නට මේ බටහිර ආක්‍රමණ සමත් වුණා. පෘතුගීසි ආක්‍රමණ, ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ තුලින් අපිට විශාල හානියක් සිදු වුණා. අපි රැකගෙන තිබුණු, ආරක්ෂා කරගෙන තිබුණු අවශේෂ වෙච්ච සියලු දේ අපිට හිමි වුණා. අපේ ආර්ථිකය විනාශ වුණා, අපේ ආධ්‍යාත්මය විනාශ වුණා. ගමින් පන්සල ඉවත් වුණා. ගමයි පන්සලයි අතර තිබුණු සම්බන්ධතාවය නැති වෙලා ගියා. ගම කේන්ද්‍ර කරගත්ත, ආරාමය කේන්ද්‍ර කරගත්ත අධ්‍යාපනය ගමින් ඈත් වුණා, පන්සලින් ඈත් වුණා. ඒ වෙනුවට බටහිර අධ්‍යාපනය අපිට ලැබුණා. හුදු අධ්‍යාපනයක් විතරයි ඒ තුල ආධ්‍යාත්මයක් තිබුණේ. භෞතිකත්වයේ තුලින් ආධ්‍යාත්මය ඉවත් වෙලා ගියා. සමාජීය තරගකාරී තත්ත්වයකට යමු වුණා. ස්වයංපෝෂිත ආර්ථික රටාව, ලෝකයාටම බත සපයපු පෙරදිග ධාන්‍යාගාරය ඉතාමත්ම වේගවත් විනාශයට ලක් වුණා. ඉඩකඩම් ටික 1840 ඔවුන් අත්පත් කරගෙන පැවිලි ආර්ථික ක්‍රමයකට ආර්ථිකය සකස් කරා. ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. වටිනාකම් සියල්ලක්ම අපිට අහිමි වුණා. එහෙම අහිමි වෙලා අපි අවාසනාවන්ත තත්ත්වයකටපත් වුණා. අපි තුල තරගකාරීත්වය ඇති වුණා. ගහට කොළට සතා සූපාවට ආදරය කරන අපි ඒ වෙනුවට විවිධ භෞතික වස්තුන්ට ආදරය කරන, ඇලුම් කරන, එවාගෙම අසහනීය, අතෘප්තිකර, පීඩනීය පිරිච්ච සමාජයක් බවට පත් කිරීමට පිබුරුපත් සකස් වුණා මේ ආක්‍රමණයන් තුළින්. ඉතින් ඒ විදිහට ඇති කරපු තත්ත්වය අද දක්වාම පවතිනවා. ඒ නිසා තමයි අපි විවිධ අසහනීය, අතෘප්තියෙන් අද දවසේ කටයුතු කරන්නේ. ඒ නිසා අපිට මේ මොහොතේ නැවත මිහිඳු මහරහතන් වහන්සේ කෙනෙක් වැඩම කිරීම පිළිබඳව හිතේ අපිට යම් සංකල්පයක් තියෙනවා. එහෙම වැඩම කරා නම් හොඳයි කියලා අපිට හිතෙනවා. ඇත්තට මේ නොවුනත් අද දවසේ අපිට පුළුවන් මේ සංස්කෘතිය නැවත දිහි කරන්නට අධ්‍යාපනය තුළින්. සුභාසිත රචනා කරපු කතුවරයා අපිට සඳහන් කරනවා, පින්මද පුතුන් 100ක් ලදුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඉතාගරු. ඒ අනුව අපිට පැහැදිලි කරන්නේ අපිට ගුණ යහපත්කම් තියෙනවා නම් ඒ ගුණයට සාපේක්ෂව නැනවත් බවට සාපේක්ෂව ගුණවත් බවක් තියෙනවා නම් අපිට මේ ලෝකේ ජය ගන්න පුළුවන් බව. ඒ නිසා අපි මේ ලෝකේ ජය ගන්න ඒ විදිහට ගුණවත් බව, නැනවත් බව එකතු
කරගන්නට ඕනේ. ඒ සඳහා ඔබ හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. උතුම් පෙළොගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සමගියෙන් සාමයෙන් හොරබොරු වංචා දුසිරිත් වලින් තොරව ලෝවැසි සත්වයා වෙත සිත සදන මාර්ගය අපහට උගන්වා දෙයි. තණ්හාව, ආශාව, වෛරය, ක්‍රෝධය, දේශය ආදී සිත් සතන් කිලිටි කරන පාපී සිතිවිලි වලින් බැහැරව දිවි ගෙවිය යුතුය. මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා සිතිවිලි සිත් සතන් තුළින් පහ වූ කල්හි සිත ප්‍රසන්න තත්වයට පත්වේ. මේ සියල්ල සඳහා ඇත්තේ ඒ කායන ධර්ම මාර්ගයකි. එනම් කරුණා මෛත්‍රී සහගත උදාර ගුණ සමුදායෙන් යුතුව සිත් තුළ මෙත්මල් පුබුදුවාලීමයි. මේ එයට සුදුසුම කාලයයි.
බුදු හිමියන්ගේ මහා ගුණ සමුදාය කිසිවකට කිසිවෙකුට කිසි කලෙක සම කළ නොහැක්කකි. එනමුදු අපි එම උතුම් ගුණ සමුදාය ඉමක් කොනක් පරිතරයක් නොපෙනෙන මහා සාගරයට උපමා කරමු. මෝහන්ධකාර පාප ධර්මයන් සිදබිද දමමින් ධර්ම ප්‍රදීපාලෝකය දල්වමින් අප හෙළදිව එකලු කළ තිලෝවග ස්වාමී වූ බුදුපියාණන් වහන්ස ඔබ වහන්සේගේ අප්‍රමාණ ගුණ සමුදායේ කෙළෙමින් දහම් රසය විඳගනිමින් ඔබ පා කමල් පිණිපා කරන්නට අවසර. ඔබේ ගුණමූදේ මෙන්න ඔබේ වරින් වරින් ඔබේ පාදේ තිලෝවක මුතු සමිතේ තිලෝවක මුතු සමිතේ
පොසොන් මුදාවයි දහන් මමාවයි මාර්ගගත පොසොන් වැඩසටහන සමග ඒකාත්මික වූ ඔබ සියලු දෙනාට ස්තුතියි.